තෙරුවන් සරණයි සදැහැති සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටම සුපින්වතුනි තුන්ලෝවාසී සියලුම දෙවියන්ගේ සියලු මනුෂ්‍යයන්ගේ සියලුම ආමිස පූජාවන්ට සියලුම ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වන්නා වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොවට sannivedanaya කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාව අද දවසේ මේ පැයට නියමිත උතුම් දායකත්ව සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම්. සදහැවතුනි අද දේශනාව වෙනුවෙන් අප සිදු කළා වූ පාද නමස්කාර පූරක ආරාධනාව පිළිගෙන මේ පුණ්‍යවන්ත වූ සදහම් මණ්ඩපයේ වෙත වැඩම කොට වැඩ සිටින පින්වත් දේශකයන්න් වහන්සේ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය හසලක සීල විමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ සුපින්වත් ස්වාමීන් වහන්සේ අප දෙපා නැමද සාදු නාදනම්වා පිළිගනිමු. සාදු සාදු සාදු. එසේනම් ධර්ම ශ්‍රවණයට ප්‍රථම පින් සිතින් යුතුව සකසා ගන්න ඉදිච්ච මල්වට්ටිය පින්වත් දේශකයන්න් වහන්සේට අතකස්වා ඉන් අවසර තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දෙසා පූජා කරන හැටියටත් දැහැත් වට්ටිය පිළිගන්වා ගෞරවනීය දේශකයන්න් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන හැටියටත් සදැහැති පින්වත් පිරිසට මේ මොහොතේ සිහිපත් කර සිටනවා. සුපින්වතුනි අද මෙම උතුම් සදහම් දේශනාව සඳහා පින්බර වූ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබනවා. තෙල්හිරියාව තඹුත්තේකම ලිපිනෙහි පදිංචි කාන්ති ස්වර්ණලතා ඒ පින්වත් මහත්මිය විසින් එතුමිය අරමුණු වශයෙන් සඳහන් කරගෙන තිබෙනවා. උතුම් ධර්මදේශනාව පැවැත් වූ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවායි ප්‍රාර්ථනාවන් කිරීමටත් එවැගේම පින්වත් ස්වාමින් වහන්සේට මේ උතුම් ධර්ම සේවාවන් කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව වඩවඩාත් ලැබේවායි ප්‍රාර්ථනාවන් කිරීමටත් ඊතා ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනාවන් කිරීමටත් පින්වත් ස්වාමින් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට පුණ්‍යානුමෝදනාවන් අත්වේවායි ප්‍රාර්ථනාවන් කිරීමටත් දිදුල මාධ්‍යජාලයේ කරු නිර්මාතෘවර අවසරයි අතිපූජනීය මාලිකාවිල අස්සජී පින්වත් නායක ස්වාමීන් වහන්සේට දීර්ඝාෂ අත්වේවායි ප්‍රාර්ථනාවන් කිරීමත් මෙවන් උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් ශාසනයට දායාද කළ පින්වත් මාපියන්ට පුණ්‍යානුමෝදනාවන් අත්වේවායි ප්‍රාර්ථනාවන් කිරීමටත් එවැගේම දිදුල මාධ්‍යජාලයේ කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනාවන් කිරීමටත් කාන්ති ස්වර්ණලතා මහත්මියට උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය කුසලයේ හේතු වේවායි ප්‍රාර්ථනාවන් කිරීමටත් එවැගේම විමුක්ති සාලුක සමුදිත මෝක්ෂා යන දූපුතුන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවායි ප්‍රාර්ථනාවන් කිරීමටත් එවැගේම පරලෝසපත් ස්වාමියා වන ධර්මසිරි මහතාටත් ඩී.එම්. හීන් අම්මා මෑණියන්ටත් සිරිවර්ධන පියාණන්ටත් සුවපත් බව ගමනකට මේ පින් අනුමෝදන් වෙත්වායි ප්‍රාර්ථනාවන් කිරීමටත් එවැගේම පවුලේ මියගිය සිරුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනාවන් කිරීමටත් ධර්ම දාන වැඩසටහන් මාලාවට දායකත්වයේ ලබා දෙන සියලුම දිනාට මේ පුණ්‍ය කර්මයෙන් ඊතා ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ අවබෝධය පිණිසම උපනිශ්‍රේ වේවායි ප්‍රාර්ථනාවන් කිරීමත් මේ උතුම් සදහම් දේශනාවේ ප්‍රධාන අරමුණු වශයෙන් සදහැවතුන් අද දවසේදී සඳහන් කරගෙන තිබෙනවා. එසේනම් සුපින්වතුනි මෙතෙන් සිට මේ උතුම් සදහම් දේශනා මෙහෙවන හැටියට පින්වත් දේශකයන්න් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කර සිටනවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. පින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් දේශනාව සඳහා අද මේ උතුම් පොහෝ දිනේදී බොහෝම ශ්‍රද්ධාවෙන් විශාල පිරිසකට ධර්ම දානීය පිණිස දායකත්වයෙන් කටයුතු කරන්නේ තෙල්හිරියාව තඹුත්තේගම ලිපිණේ පදිංචි කාන්ති ස්වර්ණලතා මහත්මිය. එතුමිය ප්‍රධාන පින්නතුන් මේ දේශනාවට දායකත්වයේ දරනවා. මේක විශාල කුසලයක්. මොකද අද බොහෝ පිරිසක් ගෙවල් වලට වෙලා තම තමන්ගේ ස්වකීය ධර්ම මාර්ගයේ පූර්ණේ කරගන්න උත්සාහ කරන වෙලාවක්. ඉතින් මේක බොහෝම වැදගත් අවස්ථාවක්. මොකද හැම කාලෙකම අපට බුදුරජාණන් වහන්සේගේ මූලික පණිවිඩය මිනිස්සු අතරට ගෙනියන්න බෑ. ඉතින් දැන් මැදිරි පරිශ්‍රවයට බොහෝම දුර ඉඳලා තඹුත්තේගම ඉඳලා බොහොම විශාල පිරිසක් එකතු වුණාට මේ ධර්මයේ ප්‍රයෝජනය ගන්නයි විශාල පිරිසක්. මෙතනට එකතු වෙලා ඉන්න අයට වඩා විශාල පිරිසක් මේ ධර්මයට ඇහුම්කන් දෙනවා. දැන් ගෙදරක පින්කමක් කරනවා නම් අපිට තේරෙනවා ඉතින් ගෙදරක මේ මිනිසුන් 100කට 50කට 60කට බණ ටිකක් අහන්න සැලැස්සුවත් ඒ අයට කෑම බීම දෙනේවද නොයේකුත් දේවල් තියෙනවා. ඒ අතර අර ගෙදර ඉන්න කෙනෙකුට නිකන් බණ ටිකක්වත් අහන්න පුළුවන්ද? බෑනේ. පුදුම කලබලයක්නේ. නමුත් දැන් මේ වගේ වෙලාවක ඇවිල්ලා යම් මුදලක් කාලේ කැප කරලා මේ කරන සේවය තුළ මිනිස්සු 50කට 60කට නෙමෙයි මේ ධර්මය ඇහෙන්නේ. මේවා විශාල පිරිසක් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ වගේම මේ දේශන අන්තර්ජාලයට එකතු වුණාම තව අවුරුදු 100කින් හරි කවුරු හරි කෙනෙක් මේ බණ පදයක් අහලා ජීවිතයට යමක් එකතු කරගත්තොත් ඒකේ කුසලයක් මේ පින්නතුන්ටමයි රැස් වෙන්නේ. ඒ නිසා මේ ලැබිච්ච කුසලය අපි සුළුෙන් සලකන්න හොඳ නැහැ. ඒක අපිට ලැබිච්ච විශාල දායාදයක් විදිහටයි අපි සලකන්න ඕන. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා මේ හිත තුල සිතුවිලි විතර්ක හටගන්නේ නැත්තම් ලෝකයේ දුක් විඳින පුද්ගල භාවයක් හැදෙන්නේ නැහැ. කියන්නේ දුක් විඳින පුද්ගලයෙක් සත්‍යයක් පැනවෙන්නේ සිතුවිලි ගැලීම පදනම් කරගෙනමයි. ඒ කියන්නේ සිතුවිලි විතර්ක හටගන්නේ නැත්තම් කවදාවත් දුක කියලා එකක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒක ස්වාමීන් වහන්සේ නමකින් සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා, ප්‍රිය ආයුෂ්මතුනි මේ සිතුවිලි විතර්ක හටගන්නේ කොහොමද කියලා. එතකොට සාරිපුත්තයන් වහන්සේට ලැබිච්ච ලස්සනම උත්තරය තමයි ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා, පින්වත් ස්වාමීනි, නාම රූප අරමුණු කරගෙනයි. ඒ කියන්නේ පුද්ගලයා තුළ මේ නාම රූප ධර්මයන් සකස් වීම තුළ තමයි පුද්ගලයාගේ හිතේ විතර්ක හටගන්නේ. ඔන්න විතර්ක හට ගැනීම තමයි නැවත අනාගතයට දුක සකස් වීම දක්වාම මෝරන්නේ.
ඕක තමයි සිද්ධ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ දායාද වෙච්ච මේ සාරිපුත්ත හාමුදුරු මහනවා ඒවා නානා ස්වභාවයටපත් වෙන්නේ කොහොමද? දැන් සිතුවිලි එකම ස්වභාවයක් නෙමෙයිනේ තියෙන්නේ. දැන් හිතේ විතර්ක හට ගන්නකොට ඒවා එකම විතර්ක නෙමෙයි. ඇහෙන් අත්දැකීම නිසා හිතට විතර්ක ගලාගෙන එනවා. කනින් අහන දේවල් නිසා විතර්ක ගලාගෙන එනවා. එතකොට දැන් කන කියන එක සකස් වෙන්නේ නාම රූප ධර්මයන් පදනම් කරගෙන. ඒක තා ගැඹුරු කතාවක්. අපේ දේශන අහලා තියෙන කෙනෙක් ඒක ඊටාම හොඳින් තේරුම් අරන් තියෙනවා. එතකොට මේක නාම රූප ධර්මයන් පදනම් කරගෙන සිතුවිලි ගලනවා විතර්ක පහළ වෙනවා කියන එක නොදන්නාකම පදනම් කරගෙන නොයෙකුත් දුක්ඛයන් අනාගතයට මෝරනවා. ඕක තමයි වෙන්නේ. ඕකටම තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ නානප්පකාරං දුක්ඛං ලෝකේ උප්පජ්ජති. නොයෙක් නානා ප්‍රකාර දුක ලෝකේ හට ගන්නවා. ඇයි හටගන්නේ? නානා ප්‍රකාර දුක මොකක් නිසාද හටගන්නේ? එතන තියෙන උපදි පබවං උපදිස්මින් සති ජරා මරණං හෝති උපදිස්මින් අසති ජරා මරණං නොහෝති කියලා. උපදීන් පදනම් කරගෙන තමයි ජරා මරණ ඇති වෙන්නේ. එහෙනම් නොයේකුත් උපදී කියලා මෙතන කියලා කියන්නේ කෙලෙස් උපදීන්ට. කෙලෙස් උපදී, අபிසංකාර උපදී, කන්ද උපදී ආදී වශයෙන් තියෙනවා. මෙතන කියන්නේ කෙලෙස් උපදී. ඒතර කෙලෙස් උපදීන් ඇති වෙන්නේ කොහෙද? හිතේ. කෙලෙස් උපදීන් ඇතිවීම පිණිස බලපාන අත්දැකීම මොකද්ද? නාම රූප ධර්ම එකතු වීම. ඒකනේ මේ සාරිපුත්ත හාමුදුරුවන්ට කියන්නේ සිතුවිලි විතර්ක හටගන්නේ කුමක් අරමුණු කරගෙනද කියලා අහුවම සාරිපුත්ත හාමුදුරුවෝ මතක් කරනවා සාරිපුත්ත හාමුදුරුවෝ මතක් කරනවා නාම රූප අරමුණු කරගෙන කියලා. එතකොට මේ නාම රූප අරමුණු කරගෙන සිතුවිලි විතර්ක ඇති වෙනකොට ඒ සිතුවිලි වලට බොහොම අනවශ්‍ය වටිනාකමක් අපිට යනවා. ඇයි යන්නේ? මෙතන සිතුවිලි විතර්ක හටගන්න එකට අනවශ්‍ය වටිනාකමක් යන්නේ මෙතන සිද්ධ වෙන සිද්ධිය මොකද්ද කියලා දන්නේ නැතිකම නිසා. දන්නේ නැතිකම. එතකොට ඒකට වටිනාකමක් දෙන්න ගියාට පස්සේ සමහර විට නවතින හිරගෙදර. දැන් හිරගෙදර නැවතිලා හරි නවතිනවා නම් කමක් නැහැ. සමහර විට ඒකට වටිනාකම දෙන්න ගිහින් නවතින්නේ නිරේ. අන්න ඒක තමයි අවදානම. ඒ නිසා දැන් බලන්න මෙතන බොහොම හේතුන් නිසා ගොඩනැගිච්ච ඵලයක් පදනම් කරගෙන ක්‍රියාත්මක වීමක් තියෙනවා. ඉතින් මේක ගැඹුරු කතාවක්. හැබැයි මේක ඔබට නොතේරුණා. කවදා හරි මේවා කවුරු හරි අහලා තේරුම් ගනින්. ඒ කියන්නේ මිනිස්සු ධර්මයේ කියලා හිතාගෙන ඉන්නේ අපි හිතාගෙන ඉන්න එකම නෙමෙයි. මිනිස්සුන්ට ධර්මයේ කියලා අහුවෙලා තියෙන මිනිස්සු හරි කැමති බොහොම උඩින් අතගාලා කතා කරනවට. ඒ කියන්නේ සමහර ස්වාමීන් වහන්සේලා සින්දු තෝරද්දී ඒ කියන්නේ සින්දුව විස්තර කරද්දී ඒකට මිනිස්සු සාදුකාර දෙනවා. එහෙම යුගයක තමයි අපි මේ ගැඹුරු කතාවක් ගැන මෙහෙන් කතා කරන්නේ. ඒ කියන්නේ සින්දුව තෝරලා සින්දුව විස්තර මොකද මේ නිර්මල බුද්ධ වචනයක් තියෙද්දී මේ ඊයේ පෙරේද මේ ගිහියෝ ලියපු සින්දු. ඒවා තෝර ධර්මාසනේ වාඩි වෙලා බණ ධර්මාසනේ වාඩි වෙලා ඒක තෝරද්දී ඒකට සාදුකාර දෙන ගිහියෝ ඉන්නවනේ. එතකොට ඒකට සාදුකාර දෙන එකෙන් තේරෙනවා ලංකාවේ මිනිසුන්ගේ චින්තනයේ කොයිතරම් බංකොලොත් වෙලාද කියලා. මේ නිර්මල බුද්ධ වචනේ වටේ ගොඩ නැගෙන්න තිබ්බ අවස්ථාව මොනතරම් කඩා වැටිලාද කියලා එකෙන් පේනවා. ඒක කඩා නොවැටුණු පිරිසක් විදිහට තමයි මේ පින්නතුන් මේ මාස් පතාම මේ පින්නත් නෝනා බොහෝම විශාල පිරිසක් එකතු කරගෙන දේශනා මාලාවක් විදිහට මේක මේ කරගෙන ආවේ. එතකොට ඒක එක්තරා දේශනාවක් විදිහට අපි අද මේ දේශනාවෙදිත් මතු කරන්නේ. එතකොට සිතුවිලි විතර්ක ඒකම තමයි අර ඔය ඉස්සලා කියපු දේශනාවේ තියෙන්නේ. නානා ප්‍රකාර දුක්ඛයන් ලෝකේ උපදිනවා. නානා ප්‍රකාරන් ලෝකේ දුක්ඛං උපජ්ජති. ඇයි උපදින්නේ? උපදී සමුදයන් උපදී පබවං උපදිය පදනම් කරගෙන. උපදිස්මින් සති උපදිය පදනම් කරගෙන සම්පූර්ණයෙන්ම ජරා මරණ ඇති වෙනවා. උපදිස්මින් අසති ජරා මරණ නොහෝති. උපදිය නැති වුණොත් ජරා මරණ නැහැ. එතකොට උපදිය කෙලෙස් උපදීන් නැති වෙන්නේ කොහොමද? නාම රූප ධර්මයන් පදනම් කරගෙන. ඒකම තමයි මෙතන කියන්නේ සිතුවිලි විතර්ක ප්‍රිය ආයස්මතුරු කොහෙන්ද හටගන්නේ කියලා අහද්දී සාරිපුත්ත හාමුදුරුවන්ට ලබා දෙන උත්තරේ තමයි නාම රූප පදනම් කරගෙන. එතකොට ඒ ස්වාමීන් වහන්සේගෙම සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා මේ භික්ෂුවට තියෙන දහම් දැනුම පිළිබඳ අදහසක් ගන්න. උන්වහන්සේ අහනවා හොඳයි ඒවා නානා ස්වභාවයටපත් වෙන්නේ කොතැනදීද? එතකොට උන්වහන්සේ කියනවා මේ ධාතුන්හි විවිධත්වය නිසා. මේ මේ පවතින ධාතු ස්වභාවය නිසා තමයි ඒවා නානා ස්වභාවයටපත් වෙන්නේ. එකම සංසිද්ධියක් පදනම් කරගෙන ඒ පුද්ගලයා තුළ පහළ වෙන නාම රූපයන්ගේ නානත්වයක් තියෙනවා. එළියේ තියෙන යමක් නිසා
ඒ අපි හිතමු එක්කෙනෙක් කතා කරන එකක් කියලා. කාගේ හරි ඇහෙන අපි හිතමු කාගේ හරි ගායකයෙක්ගේ සින්දුවක් කියලා. ඒ සින්දුව ඇහෙනකොට ඒ සින්දුව අත්දකින පුද්ගලයා තුළ ඇතිවෙන විතර්ක එක සමාන නැහැ. එක සමාන නැහැ. ඒකට හේතුව තමයි මේ පුද්ගලයා තුළ පවතින ධාතුනානත්වය. දැන් උදාහරණයක් විදිහට බලන්න එක සින්දුවක් අහනකොට එක මිනිහෙකුට හරීම සතුටක් ඇති වෙන්න පුළුවන්. අනේ ලස්සන සින්දුව කියලා. දැන් අපි හිතමුකෝ 80 දශකයේ විතර පරණ සින්දුවක් ඔළුවට ගන්නකො පරණ මොකක් හරි එකක්. මේ සින්දුව අහනකොට ඒ 80 දශකයේ සින්දු විඳපු මිනිස්සෙකුට හරි උත්තේජනයක් නිකම් පිනායෑමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ අද ඉන්න කොල්ලෙකුට ඒ සින්දුව ඇහෙනකොට ඒ සින්දුවමයි ඇහෙන්නේ. ඒ ශබ්ද සටහනමයි සෝත ප්‍රසාදේ පතිත වෙන්නේ. එතකොට එයාට හිතෙන්න පුළුවන් මේ මොන විකාර සින්දුවක්ද මේක. මේකේ හරියට සංගීතයක් ඇත්තෙත් නෑ. එහෙම හිතන්න පුළුවන්. එතකොට ඔය සම්බන්ධව නිකම්ම මේ සාමාන්‍ය මිනිස්සෙක් ඕක අහගෙන හිටියොත් එහෙම ඒ ගැන විශේෂ අදහසක් නැහැ. සින්දු ගැන උනන්දු නැති මිනිස්සෙකුට එයාටත් ඇහෙනවා සෝත ප්‍රසාදේ මත ශබ්දසට. එයාට මොකක්වත් විශේෂ අදහසක් ඇති නොවෙන්නත් පුළුවන්. හැබැයි ඒක අවිද්‍යාසහගතයි. විද්‍යාසහගතව නෙමෙයි. රහතන් වහන්සේට ඕක ඇහුනොත් ඉතින් ඇහිච්ච තැන මත හැරිලා යනවා. දැන් නාම රූප පරියායෙන් මේ කතාව දැනගෙන හිටියොත් මේ සිතුවිලි විතර්ක හටගන්නේ කුමක් අරමුණු කරගෙනද කියනකොට හේතුවක් පෙනුනොත් මොකද්ද හේතුව? නාම රූප අරමුණු කරගෙන කියලා තේරුම් ගත්තොත් එයාට නිකම් පේන්නේ. අන්න බලන්න එයාගේ සිතුවිලි විතර්ක වලට වටිනාකම යන්නේ නැති විදිය. එයාට පේන්නේ මේ කනයි ශබ්දයයි අයිති රූපයට වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියලා නාම ධර්ම ටිකුත් කනේ පහළනවා. ඒක නිසා ඇහෙන්නේ නාම රූප ධර්මයන් නිරුද්ධ වෙනකොට ඔය මට්ටම නිරුද්ධ වෙලා යනවා කියලා. මේ කතාව තේරුම් අරගෙන තිබ්බහම ඒ අහන එක නිසා රාගයක් උපදින්නෙත් නැහැ, ද්වේෂයක් උපදින්නෙත් නැහැ, අවිද්‍යාවක් උපදින්නෙත් නැහැ, මොකුත් නැහැ. එතකොට එන්නේ එතනට ශ්‍රාවකයාගේ හිත හදන එක තමයි බුදුරජාණන් වහන්සේ අපට අනුදැනව අදාළ. අපි ක්‍රමානුකූලව කොහොමින් හරි එතනට හිත හදාගන්නයි උත්සාහ කරන්න ඕනේ. එතකොට ඒකට මේ කතාව ඉතාම ගැඹුරින් තේරුම් ගන්න ඕනේ. ඊළඟට උන්වහන්සේ මතක් කරනවා ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ මේ කතාවේදී උන්වහන්සේ පැහැදිලි කරනවා මේ ස්වභාවයේදී මේ පුද්ගලයා තුළ පවතින නානා ධාතු ස්වභාවයක් ක්‍රියාත්මක වෙන්නේ. එයා ඒ පුද්ගලයා ඒක ඇතුළට ගන්න ස්වභාවයේ වෙනසක් පවතිනවා. එතකොට මේ සාරිපුත්ත හාමුදුරුවම අහනවා හොඳයි භික්ෂුව ප්‍රිය ආයුෂ්මතුනි මේවා කුමකින්ද හටගන්නේ? අන්න හටගත්ත තැනත් එයා දැනගන්නවා. ඒ සිතුවිලි විතර්ක හටගන්නේ කුමකින්ද? කොහෙන්ද හටගන්නේ? ස්පර්ශයෙන් නිසා. උන්වහන්සේ කියන ස්පර්ශයෙන් හටගන්නේ කියලා. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා හොඳයි ස්පර්ශය දැන් හරිනේ ඇහි ස්පර්ශය නිසානේ ඇහින් ලෝකේ අපිට විඳින්න වෙන්නේ. එහෙනම් පින්වත් භික්ෂුව ප්‍රිය ආයුෂ්මතුනි ඒවා එක්රැස් වන්නේ කොහොමද? අර සිතුවිලි විතර්ක එකතු වෙන්නේ කොහොමද? එකතු වෙන්නේ වේදනාව නිසා කියනවා. ඒවා විඳින්න යනකොට තමයි සිතුවිලි හිතේ එකතු වෙන්නේ. ඔය විසිරීලා තියෙනවා හිතේ අනුසය ඔය කොහොමත් හිතේ තියෙනවා. අනුසය සම්පූර්ණයෙන් නැත්තටම නැති වෙලා නැහැ. රාගානුසය, පටිඝානුසය හිතේ තියෙනවා. එකතු වෙන්නේ කොහොමද? විඳිනකොට. ඇයි? සුඛ වේදනාව තුල තමයි රාගානුසය මෝරන්නේ. රාගානුසය නැත්තටම නෑ නෙමෙයි. රාගානුසය හිතේ තියෙනවා. පටිඝානුසය නැත්තටම නෑ නෙමෙයි. පටිඝානුසය හිතේ තියෙනවා. එතකොට මේ සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා පින්වත් භික්ෂුව ප්‍රිය ආයුෂ්මතුනි මේවා එක්රැස් වෙන්නේ කොහොමද? එක්රැස් වෙන්නේ මොකක්වත් නෙමෙයි වින්දනය නිසා. අපි ඇහෙන් රූපේ විඳිනකොට අර කනෙන් ශබ්දේ විඳිනකොට අර සින්දුව විඳිනකොට ඒ වින්දනයේ වේදනාව පදනම් කරගෙන තමයි හිත තුළ රාගානුසය ඇති වෙන්නේ. එහෙනම් ඒ රාගානුසය කියන එක ස්වභාවයෙන් හිතේ තියෙනවා. නමුත් ඉස්මතු වෙලා නැහැ. මෙතන මතු කරන්නේ ඒවා එක්රැස් වෙන්නේ කොහොමද? අර සිතුවිලි විතර්ක එකතු වෙන්නේ කොහොමද? එකතු වෙන්නේ හිතේ රාගානුසය, පටිඝානුසය, මානානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය ආදී අනුසය හිතේ තියෙනවා. ඒවා නැති වෙලා නැහැ. ඒවා හිතේ තියෙනවා. හැබැයි ඒවා මතු වෙන්නේ විඳින්න යනකොටයි. ඒතකොට සාමාන්‍ය සැප වේදනාව විඳිනකොට එතන යාගේ හිතේ රාගානුසයත් මෝරනවා. යා සාමාන්‍ය කෙනෙක් දන්නෙත් නැහැ එහෙම කතාවක්. දැන් අපි මේ දේශනා අහලා දැනගත්තට දන්නෙත් නැහැ සාමාන්‍ය කෙනෙකුට මේක තේරෙන්නෙත් නැහැ. පටිඝානුසය මෝරනවා තමන් තුළ ව්‍යාපාදයේ ඇති වෙලා ව්‍යාපාදයට අදාළ විදියට ප්‍රතිචාර දක්වනකොට ස්වභාවයෙන්ම පටිඝානුසය හිතේ තියෙනවා. ඒක අමුතුවෙන් ආයේ පොවලා මේ කවලා හදාගන්න ඕනේ නැහැ. සාංශාරික වශයෙන් පෝෂණය වුණ පටිඝානුසයක් හිතේ තියෙනවා.
හැබැයි පටිඝානුසය තිබ්බට පින්වත්නි ඒවා එක්රැස් වෙන්නේ කොහොමද? මේ සිතුවිලි විතර්ක එකතු වෙන්නේ කොහොමද? වින්දනය පදනම් කරගෙන. දුක් වේදනාව තුල පටිඝානුසය මෝරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ අහනවා මේ හොඳයි ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ඔබ වහන්සේ කියන්න ඒවට ප්‍රමුඛ වෙන්නේ මොකද්ද? මේ කතාව තේරුම් ගැනීමට ප්‍රමුඛ වෙන්නේ මොකද්ද? මොකද්ද ප්‍රමුඛ වෙන්නේ? සමාධියයි ප්‍රමුඛ වෙන්නේ. අන්න එහෙනම් මේ යථාර්ථය තේරුම් ගැනීම පිණිස සමාධියයි ප්‍රමුඛ වෙන්නේ. සමාධිය නැති තැනක මේ කතාව දකින්න බෑ. දැන් කෙනෙක් කියන්න පුළුවන් නෑ බණ අහලත් මේ වැඩේ කරගන්න පුළුවන්, බණ ටිකක් අහලත් පුළුවන් කියලා කියන්න පුළුවන්. නමුත් මේ සමාධිය ප්‍රමුඛ කරගෙන මේක කාරණේ යථාර්ථවාදීව දැක්කොත් තමයි යාට අවබෝධය කරා යන්න පුළුවන් වෙන්නේ. එතකොට සමාධිය කියලා කියන්නේ මොකද සමාධිය තුලින් තමයි සම්මා ඥානියත් සම්මා විමුක්තියත් කරා එකතු වෙන්න පුළුවන්. එතකොට සමාධියට එකතු වුණාට පස්සේ සමාධිය තුලින් තමයි මේ යථාර්ථයේ බොහොම පැහැදිලි විදියට අපිට දැක ගන්න වෙන්නේ. ඒ නිසා හිත අපිට වඩන්න වෙනවා. එතකොට සමාධියට උදව් වෙන පිරිකර තමයි සම්මා වායාමය. ඒ කියන්නේ මෙයාට උවමනාව තියෙන්න ඕනේ මේ ධර්ම ඉස්සරහට දියුණු කරගෙන යන්න. හරි. සමාධිය කියන්නේ මොකද්ද? සමාධිය කියන්නේ මේ කුසල් සිතක එකඟ වෙච්ච ස්වභාවයක. සමාධිය කියන්නේ කුසල් සිතක එකඟ වෙච්ච ස්වභාවය අපි හඳුන්වනවා මොකද්ද? සමාධිය කියලා. ඒතකොට සමාධිය ඒකනම් කුසල් සිතේ එකඟතාවය නම් මොකද්ද කුසල් සිත? මොකද්ද සමාධිය වඩනවා කියන්නේ? මොකද්ද සමාධිය වඩනවා කියන්නේ? සමාධිය වඩනවා කියලා කියන්නේ සතර සතිපට්ඨානය පුහුණු කරනවා කියන එකයි. එතකොට සතර සතිපට්ඨානය සතර සම්‍යක් ප්‍රදාන වීරියෙන් ඒ සතර සතිපට්ඨානය තුල එකඟ කුසල් සිතක එකඟතාවයක් පවත්වන එකට කියනවා සම්මා සමාධිය දියුණු කරනවා කියලා. එහෙනම් බලන්න සම්මා සමාධිය කියන්නේ කුසල් සිතේ එකඟතාවේ, සමාධිය වඩනවා කියන්නේ සතිපට්ඨානයේ කුසල් සිතේ එකඟතාවයෙන් පුහුණු කරන එක. ඒකට උදව් වෙන පිරිකර තමයි මොකද්ද? සම්මා වායාම. ඒතකොට මෙන්න මේ තුනම සම්පූර්ණ වුණොත් එහෙම මේ යථාර්ථයේ කරා එකතු වෙනවා. එහෙමනම් හැම බෞද්ධයෙක්ම හිත පුහුණු කරන්න ඕනේ. එයා පුහුණු කරන්නේ නැත්නම් එයා බුද්ධ ශ්‍රාවකයෙක්ගේ මූලික වැඩපිළිවෙලට එයා එකතු වෙන්නේ නැහැ. එතකොට මේ සාරිපුත්ත හාමුදුරුවෝ හොඳයි ප්‍රිය ආයුෂ්මතුනි මේකට අධිපති වෙන්නේ මොකද්ද? හරි ඔබ වහන්සේ කියනවා මේකට ප්‍රමුඛ වෙන්නේ සමාධිය කියලා. මොකද්ද මේකට අධිපති වෙන්නේ? එතකොට සාරිපුත්ත හාමුදුරුවන්ට මේ හාමුදුරුවෝ කියනවා මේකට අධිපති වෙන්නේ ස්වාමීනි සිහිය කියලායි භාගතුන් වහන්සේ වදාළේ. අන්න සතිපට්ඨානය තමයි අධිපති භාවය. ඒ කියන්නේ ආධිපත්‍යයේ තියෙන සතිපට්ඨානය මත. ඒ කියන්නේ පුද්ගලයාගේ රැකවරණයේ තියෙන සතිපට්ඨානය මත. පාංශකූල මත නෙමෙයි. 7 දවසේ දාන 3 මාසේ දාන මත නෙමෙයි. ඒවනේ අපි ලොකුවට ජයට කර ඉන්නේ මෙහි. ඒව මත නෙමෙයි අපේ තියෙන අභිමානීය තියෙන්නේ. අපේ අභිමානීය තියෙන්නේ සතර සතිපට්ඨානය මත. උරුමයේ තියෙන්නේ සතිපට්ඨානය මත. නෑතුව මේ පන්සල් වල ඉඩ කඩන් වල අරෙමේ නෙමෙයි. ඒතර බෞද්ධ උරුමයේ තියෙන්නේ කොතනද? පාරම්පරික බෞද්ධකම මත නෙමෙයි සතිපට්ඨානය මත. මොකද මෙතන මේ දේශනාවෙම තියෙනවා ප්‍රිය ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ අධිපතිභාවය කියලා මතක් කළේ සතර සතිපට්ඨානෙට කියලා. එතකොට ප්‍රමුඛ වෙන්නේ අර සතර සතිපට්ඨානයේ තුල එකඟ වෙච්ච සිහිය මත. ඒකට සමාධිය කියනවා. සමාධිය ප්‍රමුඛයි. අධිපතිභාවය සතිපට්ඨාන. එතකොට ආධිපත්‍යයේ තියෙන සතිපට්ඨානය මත ප්‍රමුඛ වෙන්නේ සමාධිය. දැනගන්නේ මේ වේදනාව පිළිබඳ. එතකොට වේදනාව ගැන මොනවද දැනගන්නේ? ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියලා දැනගන්නේ. එතකොට ඒ නිසා මේ විවිධත්වය මොකක් මතද? ධාතු ස්වභාවය මත. ඇයි මේ ලෝකේ පැනවෙන්නේ? සිතුවිලි විතර්ක මත. ඇයි සිතුවිලි විතර්ක කරන්නේ? නාම රූප අරමුණු කරගෙන. ඔන්න ඔය වගේ වෙන කතාවක්, හරිම ලස්සන කතාවක්. මේක දෙවෙනි වතාව ඔබට ඇහෙනකොට හොඳට තේරෙයි මේක. එතකොට මේක නැවත ඔබට මේ දිදුල රූපවාහිනිය හරහා ඔබට ඇහෙනකොට මේ කතාව හොඳට තේරෙයි මේක කොච්චර ගැළපෙන කතාවක්ද කියලා. එතකොට අධිපතිභාවය කියන්නේ සතිපට්ඨානය. ප්‍රමුඛ වෙන්නේ සමාධිය. සමාධිය තුලින් මේක වඩනකොට පින්වත්නි මොකක්ද මෙයා තුල මතුවෙන උත්තරීතර தත්ත්වය? මොකක්ද? ප්‍රඥාව. අන්න ඒකයි. ප්‍රඥාව තමයි උත්තරීතර தත්ත්වය.
ඒතකොට ප්‍රඥාව තුළ උත්තරීතර වෙනකොට එයාගේ හිත මොකටද බැහැගන්නේ? බැහැගන්නේ අමා නිවනට. අන්න බලන්න. බැහැගන්නේ අමා නිවනට. එයාගේ හිතේ මතුවෙන උත්තරීතර తත්වය මොකද්ද? ප්‍රඥාව. එතනට එයාගේ හිත හසුරුව ගන්න එයාගේ අධිපතිභාවය මොකද්ද? ආධ්‍යාත්මිකව සතිපට්ඨානය. ප්‍රමුඛ වෙන්නේ මොකද්ද? සමාධිය. ඒතකොට ඒකෙන් දැනගන්නේ මොකද්ද? මේ වේදනාව ගැන කතාව. මොකද්ද වේදනාව ගැන දැනගන්නේ? ස්පර්ශ නිසා වේදනාව හට ගන්නවා කියලා දැනගන්නේ. එතකොට මේ නානා ස්වභාවයන් මත, ඒ කියන්නේ එකම පුද්ගලයෙක් දැන් මනුස්ස ලෝකේ බලන්න ඒකත්වයක් නෙමෙයි ඉතින් නානත්වයක්. නානත්ත කායේ නානත්ත සංඤේ. සංඥා නානත්වයක් තියෙන්නේ. ඇයි මේකට හේතුව? මේකට හේතුව මේ පුද්ගල පවතින ධාතු ස්වභාවය. ඔකට අපේ දේශනාවක් තියෙනවා ධාතු විභංග කියලා. ඒ දේශනාවෙත් ඒක හොඳට නානා ධාතු ස්වභාවය ගැන පැහැදිලි කරපු දේශනාවක්. එතකොට මේ தત્ත්වය මොකක් මුල් කරගෙනද ඇති? එතකොට මේ ලෝකයෙන් පැනවෙන මේ ධාතු ස්වභාවයේද ස්පර්ශයේද වින්දනයේද මේ ඔක්කොම ඇති වෙන්නේ මොකක් නිසාද? ඒ ඔක්කොම ඇති වෙන්නේ පුද්ගලයාට නැවත නැවත පැනවෙන්නේ නාම රූප ධර්මයන්ගේ පහළවීම නිසා. නාම රූප. එතකොට මෙහෙම මේක තමයි අභ්‍යන්තර ක්‍රියාවලිය. මේක දැනගන්නවා කියන එකට කියනවා මොකද්ද? සම්මා දිට්ඨිය කියලා. මේ ටික දැනගන්න එකට කියනවා සම්මා දිට්ඨිය කියලා. එතකොට මේ ක්‍රියාවලිය තුල Taman දායාද වෙන එකට කියනවා අපි විපස්සනා සම්මාදිට්ඨිය කියලා. විපස්සනා සම්මාදිට්ඨිය. එතකොට දැන් මෙයාගේ හිත පින්වත්නි මේකේ මේ ප්‍රඥාවෙන් මේ යථාර්ථය දැනගන්නකොට උතුම් වෙන්නේ ප්‍රඥාව. ඒ කියන්නේ අපි මේ ප්‍රඥාවම දිස්නේ ගහ ගන්න තමයි මේ ටික ඔක්කොම දිහා බලන්නේ මේ විදියට විනිවිද යන වැටහීමෙන්. එතකොට මේ ලෝකයේ සාරය යාට තේරෙනවා. මොකද්ද සාරය? මිදීමයි සාරය. විමුක්තිය. සාරය විමුක්තිය. මේ ටික ගෙදර ගිහින් ලියාගෙන හොන්දට බලන්න මේක එකට එකට කොච්චර ගැළපෙන කතාවක්ද කිව්වේ කියලා. සමහරට මේක නේ නොගැලපෙනවා වගේ නිකන් හිතන්න පුළුවන් මම මේ ස්වාමීන් වහන්සේ හිතන ඒවා තමයි මේ කියන්නේ කියලා. නෑ පින්වත්. එතකොට මේ සාරිපුත්තයන් වහන්සේ තව ස්වාමීන් වහන්සේ නමක් එක්ක ඇතිවෙච්ච එක්තරා සාකච්ඡාවකදී බුදුරජාණන් වහන්සේ වදාළ දහම් කාරණේ නිවන සම්බන්ධ පැහැදිලි කරපු ඊටාම සාරගර්භ කතාවක් මෙතන තියෙනවා. දැන් බලන්න එතකොට සමාධිය ප්‍රමුඛයි. එහෙනම් සමාධිය ප්‍රමුඛ නම් ඒක දැන් අපිට ප්‍රමුඛ මොනවද? අපිට ප්‍රමුඛ මුරදානි දෙන එක. ඊට පස්සේ කොහොමද මේ කටින පිංකමට උදව් කරන්නේ? කොහොමද තුන් මාසේ දානි කරන්නේ? ඒවත් හොඳයි. ඉතින් ඒවා සංස්කෘතික වටිනාකම් සහිත දේවල්නේ. ඊට පස්සේ කොහොමද පන්සලේ හදන ගන්ටාර කුළුණට උදව් කරන්නේ? ටයිල් ටිකක් අරන් දෙන්නේ කොහොමද? ඕවා කරන්න බැරි මිනිසුත් ඉන්න පුළුවන්. ඒතකොට මේ බැරි කෙනෙක් මේ බණ ටික අදාහගෙන ඉඳලා කනස්සල්ලක් ඇති කරගන්න පුළුවන්. අනේ අපිට ඉතින් කොහෙද එහෙම දෙයක්. බලන්න මේ මිනිස්සු හරියට පින් කරගන්නවා අපිට නෑනේ මේ අවස්ථාව කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒක කනස්සල්ලක් හදාගන්න ඕන හේතුවක් නෙමෙයි. හේතුව ඒ බුදුදහමේ සාරය ඒක නෙමෙයි. බුදුදහමේ සාරය 7 දවසේ දාන 3 මාස දාන 7 දවසේ බණ 3 මාසේ බණ අවුරුද්දේ පින්කම් ටයිල් අල්ලනේවා ගන්ටාර කුළුණු හදනේවා බෝධියට රන් වැට ගන්න. ඒක ප්‍රමුඛ නෑ. මොකද්ද ප්‍රමුඛ? සමාධියයි ප්‍රමුඛ. සමාධියයි ප්‍රමුඛ. එතකොට ලෝකයේ දායක සභාවේ සභාපතිකම ලේකම්කම භාණ්ඩාගාරිකකම කුලඟන සමිතියේ කොහොමද නිලතල ගන්නේ විහාර කමිටුවට එකතු වෙන්නේ කොහොමද ඒක බුදුදහමේ ආධිපත්‍ය නෙමෙයි. මොකද්ද බුදුදහමේ ආදි? සතිපට්ඨාන. එයිද මේ කිව්වේ? අධිපතිභාවයේ සතිපට්ඨාන. එතකොට එයාට සාරය හම්බ වෙනවා. දැන් ওই ඉදිකරන කෙනෙකුට සාරය හම්බෙන්නේ එයාට සාරය තමයි ඉදිකිරීම සම්පූර්ණ කරගන්න හම්බ වෙනවා. ඒ වුණාට Tamanගේ సంతානය හැදිලා නැති වෙන්න පුළුවන්. සමන්ගේ సంతානය හදන්න නැතුව ආයතන හදලා මොකටද? පන්සල් විතරක් හැදිලා තියෙනවා නම් මිනිසුන්ගේ හිත හැදිලා නැත්තම් ඒ කියන්නේ චිත්ත సంతානය හැදෙන්නේ නැතුව විහෙර විහාර විතරක්ම ගොඩ නැගිලා නම් ඒකද බුදුහාමුදුරුවෝ අපින් බලාපොරොත්තු වෙන්නේ. බුදුහාමුදුරුවෝ කවදාවත් කිව්වද මහණෙනි මේ ජේතවනාරාමේ ලස්සනට ටයිල් කරලා ඔක්කොම කරන්න ඒ කියන්නේ ඒකත් කරගත්තට බුදුදහම විරුද්ධ නැහැ. මොකද බුදුහාමුදුරුවන්ට පූජා කළේ සඳුන් කුටියක්. ඒ සඳුන් කුටිය එදා තිබ්බ ඉතා සුව පහසු කුටියක්. එතකොට ඒක දෙපැත්තෙන් සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලාට හදාපු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට හදාපු කුටි දෙකක් තිබිලා තියෙනවා. ඒවා ඉතා සුව පහ. එතකොට ඒකට බුදුහාමුදුරු විරුද්ධ වුණාද? නැහැ. අනික ජේතවනාරාමේ ඕපනින් එකට විතරක් මං හිතන්නේ 24 කෝටියක්ද කොහෙද ගිහින් තියෙනවා. විවෘත කිරීමට විතරක්. එහෙනම් බුදුහාමුදුරු එපා කියන්න එපායි. බුදුහාමුදුරු ඒවට විරෝධයක් පෑවේ නැහැ.
එහෙනම් දැන් කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් මේ බෝවහන්සලා මොකද්ද කියන්නේ? 10 ආයතන හදන එක මේ ඉදිකිරීම වල සාරය හොඳ නැද්ද? ඒකම සාරය කියලා බුදුරජාණන් වදාළේ නෑ. බුදුරජාණන් වදාළේ මොකද්ද? සමාධිය ප්‍රමුඛයි. සමාධිය ප්‍රමුඛයි. සතිපට්ඨානයයි අධිපතිභාවය. අපි අධිපති වෙන්න හදන්නේ මොකේද? දායක සභාව. කුලගණ සමිතිය. ඒක බෞද්ධ ශ්‍රාවකයෙක්ගේ අධිපතිභාවය නෙමෙයි. ඒකත් මෙහි සංස්ථාව හදන්න හොඳ වෙන්න පුළුවන්. හැබැයි සංස්ථාව හදන එක දාග්‍ර సంతානිය හදාගන්න එක දාග්‍ර. සංතානිය හදා. ඇයි සංස්ථා හදේ කවදා හරි. ඒවා තියෙයි. දැන් ඉදිකිරීම හදන්න බුදු ඉදිකිරීම ගැන කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ නේ. ඔය ඉංජිනේරු මහතුරු ඉන්නේ. ඒ නිසා හැබැයි බුදුහාමුදුරු මොකද්ද කිව්වේ? බුදුහාමුදුරු సంతානිය හදාගන්න එක කාටවත් අහු වෙලා තියෙනවද ලෝකෙ? කවුද సంతානිය ගන්න දන්න මහාචාර්යවරයා? කවුද సంతානිය ගැන දන්න ඉංජිනේරු මහත්තයා? කවුද సంతානිය දන්න ගුරුවරයා? సంతානිය ගැන දැනගෙන సంతානිය හරි ඉලක්කයට නිවා ගන්න විදිය කියපු එකම ශාස්ත්‍රවරයා තමයි අපි සරණ ගිහින් තියෙන්නේ. සංස්ථා හැදීම ගැන ලස්සන කැටයන්කාරයන්ට ඒවා විකල්ප විදියට ලස්සනට ගොඩනගන්න පුළුවන්. හොඳයි సంతානිය හදා ගැනීම නම් ප්‍රධාන එක. ඒකේ ප්‍රමුඛ වෙන්නේ සමාධිය, අධිපති වෙන්නේ සතිපට්ඨාන. ඒතර කෙනෙක් අහනවා මොකද සතිපට්ඨානෙ වඩන්නේ? සතිපට්ඨානෙ වඩන්නේ අර යථාර්ථයේ අවබෝධය තව දුරටත් තීව්‍ර කරගන්නයි. යථාර්ථ අවබෝධය තීව්‍ර කරගන්න. මොකද්ද යථාර්ථ අවබෝධය? යථාර්ථය ගැන පොඩි ඉඟියක් දැන් තිබ්බා. මොකද්ද? සිතුවිලි විතර්ක හට ගන්නවා කිව්වා. කොහොමද? නාම රූප අරමුණු කරගෙන. ඒ පටන් ගන්නකොටම කිව්වේ. සිතුවිලි විතර්ක හට ගන්නවා කිව්වේ කොහොමද? නාම රූප. මේක එක්තරා අනුමානික ඥානයක්. මේ අහගත්ත ඊටාම ස්වල්ප ඥානයක්. ඕවා ඕනෑවට වඩා විශ්වාස කරන්න ඕනත් නැහැ. බුදුහාමුදුරුවෝ නෙමෙයි කවුරු කිව්වත් විශ්වාස කරන්න ඕනේ නැහැ එකපාර. මේ බුදුරජාණන් වහන්සේගෙන් අපි අහගත්ත එක නෙමෙයිනේ දැන් මේ කියන්නේ. එක්ක පොත්පත්වල එක්ක ස්වාමීන් වහන්සේලා කියපු එකක් නේ දැන් අපි අතර මේ ඇති වෙන කතා බහ. ඒතකොට ඒක සත්‍ය නැද්ද? නෑ ඒක සත්‍යමයි. ඒත් ඔබ සත්‍යයිමයි කියලා පිළිගන්න ඕනේ නැහැ. ඇයි? ඒක සත්‍යමයි කියලා ඔබට යම් හෘද සාක්ෂියට දැනෙන දවසක් එයි. එදා ඒ තමයි සමාධිය ප්‍රමුඛ කරගෙන සතිපට්ඨානෙ අධිපති කරගත්ත දවසට. එතකොට කෙනෙක් අහන්න පුළුවන් මේ නාම රූප නිසා විතර්ක සිතුවිලි ඇති වෙනවා නම් මේක යථාර්ථයේ අවබෝධයක් බවට දැනගන්න මොකද්ද මේ සතිපට්ඨානෙ සම්බන්ධයි? කෙනෙක් අහන්න පුළුවන් දැන් මම කියනවා සතිපට්ඨානෙ තමයි අධිපතිභාවයේ ඒක ඔබට තේරුණු දවසට තේරෙයි මේ නාම රූප ධර්මයන් නිසා විතර්කය ඇති වෙනවා සිතුවිලි ඇති වෙනවා කියලා ඔබට තේරෙවි කියලා මං කියනවා. කෙනෙක් අහන්න පුළුවන් මේ දෙක අතර මොකද්ද තියෙන සම්බන්ධය? කොහොමද මේ සතිපට්ඨානිය තුල වාසය කරනකොට සමාධිය ප්‍රමුඛ කරගන්නකොට මේ නාම රූප ගැන අවබෝධයක් කොහොමද ඇති වෙන්නේ කියලා අහන්න පුළුවන්. පින්වත්නි, නාම රූපයන් පිළිබඳව දැනුත් ඔබට යම් ස්වල්ප නුවණක් තියෙනවා. ඒක ගැන විනිවිද Tamanගෙම හදවතින් දකින රහස, දකින පාර තමයි සතිපට්ඨානිය කියන්නේ. මොකද සතිපට්ඨානිය වඩනකොට තේරෙනවා මේ සෑම මා තුල සිද්ධවන සෑම අත්දැකීමක් තුලම සංසිද්ධියක් විදියට උනේ නාම රූප ධර්ම ටිකක ඇතිවීම. වෙන මොකක්වත් නෙවෙයි. මොකද රූපේ යථාර්ථයේ තේරුම් ගන්න තමයි අපි කායානුපස්සනාව වඩන්නේ. ඊට පස්සේ වේදනාවේ යථාර්ථයේ තේරුම් ගන්න තමයි වේදනානුපස්සනාව වඩන්නේ. ඒ කියන්නේ නාම ධර්ම වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියන නාම ධර්ම පහේ යථාර්ථයේ තේරුම් ගන්න තමයි අපි වේදානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි වඩන්නේ. වේදනාව චිත්ත ධම්ම කියන වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන සතිපට්ඨානේ ඔය තුන වඩනකොට අර නාම රූප ධර්මයන්ගේ නාම කොට්ටාසී යථාර්ථය පැහැදිලිව පේන්න පටන් ගන්නවා. පැහැදිලිව පේන්න පටන් ගන්නවා. එතකොට ඔබට යමක් තේරෙනවා. මොකක්ද තේරෙන්නේ? මෙතන සිද්ධ වුණේ නාම රූප ධර්ම ටිකක ඇතිවීමක් නැතිවීමක් විතරයි. සත්‍ය වශයෙන්ම වෙන මොකක්වත් සිද්ධ වුණේ නැහැ කියන එක අර මං කියන්නේ ඔබ ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා මේ කතාව කියලා. ඒක විශ්වාස කරන දවස එන්න ඒ විශ්වාස කිරීම ස්ථාවර වීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ සතර සතිපට්ඨානේ අධිපති වෙන්නේ. අධිපති කරගන්න කියලා. සමාධිය ප්‍රමුඛ කරගන්න. මොකද සමාධියෙන් තමයි ලෝකේ යථාර්ථය පේන්නේ. ලෝකේ යථාර්ථය හැට අහුවෙන්නේ නැහැ කියලා අපි නිතර කියනෝනේ. ලෝකේ යථාර්ථය කනට අහන්න බෑ. ලෝකේ ඇත්තම කතාව කනට අහන්න බෑ. ලෝකේ ඇත්තම කතාව දර්ශනය වෙන්නේ ප්‍රඥාවටනේ. විනිවිද යන ප්‍රඥා සහිත ශ්‍රාවක භාවයකට තමයි පින්වත්නි ලෝකේ යථාර්ථය පේන්නේ. යථාර්ථය පැහැදිලි වෙන්නේ. ඒ ප්‍රඥාව නැමැති ඇස අවදි කර ගැනීම පිණිස තමයි අපි සමාධිය ප්‍රමුඛ කරගන්නේ. සතර සතිපට්ඨානේ වඩන්නේ.
එතකොට සතර සතිපට්ඨානිය අධිපති කරගත්තට පස්සේ ලෝකේ උතුම්ම දේ මොකද්ද? අපිට ලෝකේ අපේ සංස්ථාව හැදීමේ උතුම්ම අවස්ථාව විදියට අපිට හිතෙන්න පුළුවන් පිළිමේ උතුම්ම දේ. එක්ක පන්දලේ හාමුදුරුවෝ උතුම්ම දේ. ලෝකේ උතුම්ම දේ විදියට අපිට භාග්‍යවතුන් වහන්සේ වදාළේ ප්‍රඥාව. සම්මා දිට්ඨිය. ඒක තරම් මේ ලෝකේ කවුරුවත් උතුම් නැහැ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ උතුම් නැහැ කියලා නෙමෙයි මම කියන්නේ. මිනිස්සු උතුම් කියලා හිතන්නේ පිළිමේටනේ. ලෝකේ ඇත්තම බුදුරජාණන් වහන්සේ පිළිමේ හරහා දකින්නත් අමාරුයි. මේ එක්තරා කලාකාරයෝ හදාපු පිළිමේනේ මේ තියෙන්නේ. මොකද මේ පිළිමත් වෙනස්නේ. ලංකාවේ මිනිසුන්ගේ හැටියට ලංකාවේ පිළිම තියෙන්නේ. තායිලන්තේ මිනිසුන්ගේ වගේ තායිලන්තේ තියෙන බුදු පිළිම. එතකොට ලෝකේ ඇත්තම බුදුහාමුදුරුවෝ දැක ගැනීම කියන එක ප්‍රඥාගෝචර ශ්‍රාවකෙක් ඥානාන්විතව කරන්න ඕන දෙයක් නේ. ඒකනේ බුදුහාමුදුරුවෝ මතක් කළේ සෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා. මහණෙනි යමෙක් ධර්මයේ දකීද ඔහු මා දකී කියලා. එතකොට ධර්මයේ හරහා දකින්න බුදුරජාණන් වහන්සේගේ දැක්මත් එක්ක තමයි ඔබ තුල කාටවත් හොලවන්න බැරි විදිහේ අසහාය විදියට චිත්ත ප්‍රසාදයක් ඇති. අන්න ඒකට කියනවා ආකාරවතී සද්ධාව කියලා. ඒක මේ පිළිමේ දිහා බලාගෙන ලබා ගන්න බෑ. පිළිමේ උදව් කරගන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ බුදු ගුණ සිහි කරගන්න මේ පිළිමේ අපිට කොච්චර උදව් කරනවද? ඒ නිසා පිළිමේට ගරු කරන්න එපා කියලාද මේ කියන්නේ නෑ. ලෝකේ සැබෑම පින්වත්නි උතුම්ම தત્ත්වයේ විදියට බුදුහාමුදුරුවෝ වදාළේ තමන්ගේ හිත ඇතුලේ ගොඩනැගෙන ප්‍රඥාවයි. එතකොට දැන් సంతానගත ක්‍රියාවලියත් සංස්ථාගත ක්‍රියාවලියත් දෙකක්. සංස්ථා හදන මිනිසුන්ට පේන්නේ වටිනාකම් පුද්ගලයෝ. නමුත් సంతాනිය හදාගන්න පුද්ගලයාට පේනවා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු ඉතාම වටිනා දේවල් ටිකක් වටිනාකම් සහිත දේවල් විදියට. දැන් මෙතන සමාධිය ප්‍රමුඛ වෙනකොට සතිපට්ඨානේ අධිපති වෙනකොට උතුම් වෙන්නේ ප්‍රඥාවමයි. එතකොට එයා තුළ විනිවිද යන ප්‍රඥාවක්මයි වැටහෙන්නේ. අපිට මෙහි සංස්ථා හදනකොට උතුම් වෙන්නේ එක්ක පන්සලේ හාමුදුරුවෝ. එක්ක පිළිම, එක්ක රන් වැටවල්, එක්ක බෝධි බැමි. එක්ක ඔය වගේ මේ සංස්ථාවේ තියෙන දේවල් උතුම් කියලා හිතාගෙන ඉන්නවා. ඒවා උතුම් කියලා හිතාගෙන යා පිටුපාන්නේවත් නැහැ සමහර තැන්වල. සමහර ඒ ගෞරවේ වටිනවා. සද්ධා සහිත ශ්‍රාවකයෙකුට වටිනවා. සමහර අය පිටුපාන්නේවත් නැහැ. එයාට පේන්නේ සංස්ථාව වටිනවා විදියට. ඒ කියන්නේ සංස්ථාවේ තැන් විවිධ ස්ථාන විවිධ දේවල් වටිනවා කියලා හිතාගෙන ඉන්නවා. ඒ නිසා මිනිස්සු හිතාගෙන ඉන්නවා ප්‍රඥාව උතුම් කියලා දකින්න නැති හැම මිනිස්සෙක්ම හිතන්නේ මේ බෝධින් වහන්සේලා උතුම් කියලා. ඒතකොට බෝධින් වහන්සේලා උතුම් නැද්ද? උතුම්. ඒකේ නරකක් නැහැ. ඒක හැබැයි සම්මාදිට්ඨිය තරම් උතුම් නැහැ. මොකද ඒ නිසා ලංකාවේ මිනිස්සු සම්මාදිට්ඨිය උතුම් කියලා හිතන්නේ නැහැ. මොකද ලංකාවේ මිනිස්සු සංස්ථා හැදුවේ මෙච්චර කාලේ. సంతානෙ හදාගත්තේ නැහැ. එතකොට ලංකාවේ මිනිස්සු බෝගහක් පේන්න දැන් බලන්න බස් එකේ යනකොට බෝගහක් පේන්න බෑ නැගිටිනවා. එතකොට බැරි වෙලා හරි මේ ලංකාවේ ප්‍රකට ගහක් යට බුදුහාමුදුරුවෝ කෙනෙක් පහළ වුණා නම් ලංකාවේ මිනිස්සුන්ට වාඩි වෙලා යන්න වෙන්නේ නැහැ. ලංකාවේ තියෙන ප්‍රසිද්ධ ගස් පොල් ගස් වගේ ඒවා. බැරි වෙලා හරි බුදුහාමුදුරුවෝ පොල් ගහක් යටවත් බුදු වුණා නම් ලංකාවේ උපාසකම්මලා වාඩි වෙන්නේ නැහැ සීට් එකේ. හැමතැනම පොල් ගස්නේ. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ සංස්ථාව තුළ තමන් ගොඩනගාගත භෞතික දේවල් වල උත්තරීතර භාවයේ හැංගිලා තියෙනවා කියලා. නමුත් මේ දේශනාවල හොඳට බලන්න සමාධිය ප්‍රමුඛයි. සතිපට්ඨානෙ අධිපති වෙන්නේ. උතුම් වෙන්නේ සම්මාදිට්ඨිය. ප්‍රඥාව කිව්වේ ඒක තමයි. මොකද ප්‍රඥාගෝචර භාවයමයි සම්මාදිට්ඨියමයි අවබෝධය කරා ඔබ හසුරුවන්නේ. එතකොට මේ සම්මාදිට්ඨිය ප්‍රඥාව උත්තරීතර වෙනකොට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා එයාට හම්බෙන සාරය මොකක්ද? මොකක්ද එයාට හම්බෙන සාරය? දැන් ওই බෝධින් වහන්සේලාට බුදු පිළිම වලට ඉදිකිරීම වලට ඒවා සාරයේ ඒවා වටිනා දේවල් විදියට පිළිගත්තට පස්සේ එයාට සාරයේ විදියට හම්බෙන පින කියලා දෙයක්. මොකද එයාට හම්බුන සාරය? පින. ඒ කියන්නේ එහෙනම් ඒක නරක දෙකුත් නෙමෙයිනේ. ඒ කියන්නේ ගෞරවය, ශ්‍රද්ධාව, ඉදිකිරීම මේවා නිසා ඔබට හම්බෙන්නේ පින. පින් පිනිසනේ ඔක්කොම කරන්නේ. එතකොට අන්න සාරය මොකද්ද? පින. හැබැයි ප්‍රඥාව කියන ඇස උත්තරීතර தත්ත්වයේ විදිහට සලකාගෙන සතිපට්ඨානයේ වැඩුවොත් සමාධිය ප්‍රමුඛ කරගත්තොත් එයා වේදනාවේ යථාර්ථය තේරුම් ගන්නවා. මොකක්ද යථාර්ථය? ස්පර්ශය නිසා විඳීම් හට ගන්නවා කියන යථාර්ථය.
එහෙමනම් මේ தත්ත්වයේ තුල මේ විවිධත්වයේ නානා ධාතු ස්වභාවයේ මතත් සිතුවිලි විතර්ක නාම රූප ධර්මයන් මතත් තේරෙන ඇති වෙනවා කියන එක විනිවිද වැටහීමක් සහිතව ප්‍රඥා ගෝචර ශ්‍රාවකයෙක් විදියට තමා තුල අවදිකම පවතිනකොට ඒ අවදිකම පවතින තැනක පින්වත්නි විමුක්තියමයි සාරය පින සාරේ නෙමෙයි අරයා පින සාරේ කරගත්තා දැන් මෙයාට පේන්නේ විමුක්තිය සාරය කරගන්න එකද අග්‍ර පින සාරය කරගන්න එකද අග්‍ර විමුක්තිය මොකද පින කියන එක ඕනෑම ආගමික මතවාදයක් තුළ තියෙනවා කාට හරි කැම ටිකක් දුන්නම් පිනක් වෙනවා ඒක බෞද්ධ අය අතරක් තියෙනවා හින්දු අය අතරක් තියෙනවා කතෝලික අය අතරක් තියෙනවා ඉස්ලාම් අය අතරත් ඒ කියන්නේ එහෙනම් මේ පින කියන එක මහ විස්මයක් නෙමෙයි හැබැයි බුදුදහමේ විස්මය මොකද්ද විමුක්තිය මිදීම මේ නාම රූප ධර්මයන්ගෙන් මිදීම නාම රූප ධර්මයන්ගෙන් මිදිච්ච තැනක සිතුවිලි විතර්ක හට ගැනීම පිළිබඳ වටිනාකම යන්නේ නැහැ. අපි සිතුවිලි වලට වටිනාකම දෙන්න ගිහින් නේද මේ ලෝකයේත් එක්ක පැටලෙලා ඉන්නේ. බලන්නකෝ ලෝකයේ මේ මිනිසුන්ගේ හිතේ සිතුවිල්ලට වටිනා ලෝකේ විශාල අවියායුධ නිර්මාණය වුණා. සිතුවිල්ලක ප්‍රතිලාභයක් විදියට. පහුගිය කාලේ ලංකාව ගිනි තිබ්බා. මිනිසුන්ගේ හිතේ ඇතිවෙච්ච සිතුවිලි ඒවට අනවශ්‍ය වටිනාකමක් දෙන්න ගිහින් නෙමෙයිද ලංකාව ගිනි තිබ්බේ. ඒ වගේම ලංකාවේ අපිට මතකයි එක්තරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඝාතනය කළා. මිනිසුන්ගේ හිතේ සිතුවිලි වලට වටිනාකම දෙන්න ගිහින්. එතකොට ඒ අය සමහර අය පෙනී හිටිය බෞද්ධයෝ විදියට. එතකොට තවත් කෙනෙක්ගේ මනුෂ්‍යත්වයේ ඝාතනය කරන්න පුළුවන් තැනක නම් ලංකාවේ බෞද්ධකම තියෙන්නේ. සංස්ථාව හැදුනට సంతානෙ හැදිලා නැහැ කියන එකනේ කියවෙන්නේ. තවත් කෙනෙක් ඉතාම ම්ලේච්ඡ විදියට ප්‍රචණ්ඩ විදියට තවත් මොන වරද කළත් තව මනුෂ්‍යත්වයට අභියෝග කරන්න පුළුවන් හිතක් ඒ සිතුවිලි ටිකක් නම් තියෙන්නේ. එයා බුදුහාමුදුරු කියපු හිතේ කතාව තේරුම් අරගෙන නැහැ. ඒ සිතුවිලි වලට වටිනාකම දෙන්න ගිහින් නෙමෙයි එයා සිතින් කයින් වචනෙන් අනවශ්‍ය විදියට කර්ම සකස් කරගෙන සමහරට නිරයට යන විදියටම දොර අරගෙන තියෙන්නේ. එහෙම කරන අයටත් කියන්න මොනවා හරි කතා ඇති. නෑ අපිට මෙහෙම කරා කාලයක් තිස්සේ අපිට මේ හිරියර වුණා හානි කර තත්ත්වයන් වුණා ඒකයි මිනිස්සු නැගිට්ටේ කියලා මිනිසුන්ට කියන්න මොනවා හරි කතාවක් ඇති. හැබැයි මොන කතාව සාධාරණීකරණය කළත් උත්තරීතර මනුෂ්‍යත්වයට අභියෝග කරන්නද යම් කෙනෙක් කර්ම කරගන්නවා නම් ඒකේ විපාක විදිහට එයා ඒක ගෙනියයි. ඒකට අභියෝග කරලා මනුෂ්‍යත්වයේ පවා වනසා දාන්න පුළුවන් බෞද්ධකමක් නම් තියෙන්නේ. ඒ බෞද්ධයා මේ බුදුහාඳුරුව පැහැදිලි කරපු වැඩපිළිවෙල තුල නැහැ කියන එකනේ කියවෙන්නේ. මේ වැඩපිළිවෙල තුල ඉන්න එක මිනිස්සෙකුටවත් පින්වත්නි මනුෂ්‍යත්වයට එරෙහිව නැගිටින්න බෑ. මනුෂ්‍යත්වයට එරෙහිව නැගිටා මිනිස්සෙක් ඝාතනය කරන තැනකට හිත හදාගන්න බෑ. මේ සමාජයේ යම් සාධාරණීකරණයකට එකතු වෙයි. හැබැයි යථාර්ථවාදී ශ්‍රාවකයෙක් විදිහට ඒ සාධාරණීකරණයට එකතු වෙන්න අමාරුයි. දැන් බලන්න පින්වත්නි අපිට ඊටාම මනවින් පැහැදිලි වෙනවා එහෙමනම්. එතකොට ලෝකේ ප්‍රඥාව අධිපති වුණාට පස්සේ ඒ කියන්නේ ප්‍රඥාව ප්‍රමුඛ වුණාට පස්සේ මේ ප්‍රඥාව සාරේ වුණාට පස්සේ ප්‍රමුඛ නෙමෙයි ප්‍රමුඛ වෙන්නේ වෙන කතාවක් නේ. ප්‍රඥාව සාරේ වුණාට පස්සේ සාරයෙන් තමයි අපි ඕනම දෙයක සාරයට නේද වටිනාකම දෙන්නේ. කිරිවල යොදයටයි වටිනාකම දෙන්නේ. ඒක තමයි සාරේ. ඕනම දෙයක සාරයට දැන් අපි එතකොට මේ කතාවේ සාරයට නේද වටිනාකම දෙන්න ඕනේ. අපි යහන්නේ මොකක්ද යා කතා කරපු කතාවේ හරය? වැල් වටානම් ගොඩාක් කියුවා ඔය කියපු එකේ හරය කියපම් බලන්න කියලා නේද අපි අහන්නේ. එතකොට අපි වටිනාකම දෙන්නේ මොකටද? සාරයට. ප්‍රවෘත්ති බලන්න බැරි වුණාට කමක් නෑ. මොකද්ද මේ සිරස්තර ටික හරි බලාගෙන යන්න. මොකද්ද කිව්වේ කියලා ඒක තමයි සාරය. එතකොට සාරය මොකද්ද? සම්මා දිට්ඨිය. මොකද්ද සම්මා දිට්ඨිය? ආර්ය සත්‍ය. දුක පිළිබඳ නුවණ. දුක හටගන්න විදිය ගැන පවන් තුල පවතින අවදිකම. තණ්හාව අවිද්‍යාව උපාදානය නිසා දුක හැටගන්න. තණ්හාව අවිද්‍යාව උපාදානය නැති වුණාම දුක නෑ කියන කුසලතාවය දැනගන්න නුවණ. මේක නැති කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ ආකල්ප වෙනසකට එකතු වෙන්න කියලා බුදුහාමුදුරුව අපට වදාලා කියන අවබෝධය. ඒක තමයි සාරය. අද මොකද්ද මිනිසුන්ට තියෙන සාරය? අද මිනිසුන්ට එහෙම සාරයක් තියනවද? එහෙම සාරයක් නෑ පින්වත්නි. එතකොට ඒ කටයුත්ත ඔස්සේ තමයි එයාට මේ දුකෙන් මිදෙන්න වෙන්නේ. විමුක්තිය සාරය කිව්වේ ඒකයි. නමුත් ලෝකේ අර පින්කම් වලට ඉදිකිරි මේවට වටිනාකම දුන්නාට සංස්ථාව හදන්න වටිනාකම දුන්නාම එයාට සාරය වෙන්නේ පින. ඒතර මේ පින නරකද නෑ පින නිසා සුගතියයි. සුගතියයි. ඒක අනිත්‍ය වෙනකොට
ආයෙත් ඉතින් හතර පායට තමයි. ආයෙත් හොදලා මඩේ දාන එකක් නම් හොද මඩේ දාන එක මොනතරම් අනවශ්‍ය මැදිහත් වීමක්ද. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කළා මේ සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා අර ස්වාමීන් වහන්සේගෙන් එතකොට එයා ඒ ස්වභාවය තුල කුමකටද බැසගන්නේ? එතකොට අර ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යාගේ හිත අමෘතයට බැස ගන්නවා කියලා ඉවදාළේ. පින නිසා යා බැසගන්නේ කොහෙටද? සුගතියට. හැබැයි මිදීම නිසා යා බැසගන්නේ අමා නිවනට. ඕක තමයි ලංකාවේ වර්තමාන බෞද්ධයා මුහුණ දෙන එකත් ඇත්තම සැබෑ බුද්ධ ශ්‍රාවකයන් මුහුණ දිය යුතු තත්ත්වයක්. එහෙමනම් මේ වගේ එතකොට දැන් මේ අපි මතක් කරන වැඩපිළිවෙලට පින්වත්නි කවදාවත් ආර්ථිකය වැය වෙනවද? සල්ලි භාගය ඕනද? මේ අපි කියන කතාවත් එක්ක අර පිනේ කතාවට එකතු වෙලා සංස්ථා හදන මිනිසුන්ට විශාල ආර්ථික පිරිවැයක් ඕන. මල්වට්ටි වෙන්දේසි ඊට පස්සේ ඔය නොයේකුත් දේවල් ලංකාවේ කර සංස්ථා ඇත්තටම අමාරුවෙන් හරි ආයතන හදන එකට අපි උනන්දු වෙන්න ඕන. ඊට වඩා ඒවා හදන්න උත්සාහවත් වෙන කෙනෙක් හිතන්න පුළුවන් අනේ ඉතින් අපිට ওই වගේ දේවල් නැහෙනි කියලා. අපිට ඕවා බෑනි කියලා. ඉතින් එයා කනස්සල්ලක් හදාගන්න ඕනේ නැහැ. එයාට පුළුවන් ඊටා ප්‍රකට හේතුඵල වාදීව විමර්ශනය කිරීම තුල භාග්‍යවතුන් වහන්සේ වැඩ අපිට පෙන්නවා ඊටාම සැපසහගත ප්‍රතිපදාව. ඒතර මේ යථාර්ථයට අවබෝධ වුණාට පස්සේ යාට මේ ජීවිතය තුලදීම එයාට පුළුවන් අමෘත ධාතුවට හිත බැස ගන්න. සංස්ථා හදන අයට පුළුවන් සුගතියකට හිත බැස ගන්න. ඒ කියන්නේ ස්වර්ගයට බැහැ ගන්න. එතකොට ඒගොල්ලෝ ස්වර්ගයට යද්දී අපිට මෝක්ෂයට යන්න පුළුවන්. මෝක්ෂයට යන්න සල්ලි ඕනේ නැහැ. ස්වර්ගයට යන්න සල්ලි සමහර ඒවා ඕන. නමුත් මෝක්ෂයට යන්න මුදල්. මෝක්ෂයට යන්න තියෙන්න ඕන වටිනාම දේවල් ටික තමයි මේ පැහැදිලි කළේ. මේත් එක්ක ජීවිතේ යම් ශ්‍රාවකයෙක් එකතු වුණොත් එකතු වෙන ශ්‍රාවකයා මෙහෙදී නිවෙනවා. එයා අමෘත ධාතුවේ හිත පිහිටව ගන්නේ මැරෙන්න කලින්. ඒ තමයි අමා නිවන. එයාගේ හිත අමා නිවනටපත් වෙනවා. අමා නිවනටපත් කර ගැනීම පිණිස මේ බුද්ධ දේශනා උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. පින්වත්නි අද මේ දේශනාව පැවැත්වපු පින්තුන් බොහොම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වෙනවා. තෙල්හිරියාව තඹුත්තේගම ලිපිනේ පදිංචි කාන්ති ස්වර්ණලතා මහත්මියයි දායකත්වයේ ගැන කටයුතු කළේ. එතුමිය ප්‍රදාන පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය කායික මානසික යහපත සැලසේවා. ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා. ඊ타ම ඉක්මනින් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් මහෝපකාරී වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපට මුලින්ම ආශිර්වාද කරලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි කාන්ති ස්වර්ණලතා මහත්මිය ප්‍රදාන පින්නතුන්ට ආශිර්වාද කරනවා. ඒ වගේම මේ අපේ ශාසනික කටයුතු සාර්ථක කරගන්න ලැබේවා කියන අදහසත් අපගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට ආශිර්වාද කිරීමත් දිදුල මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර ස්වාමින් වහන්සේට මාලිගාවිල අස්සජී ස්වාමින් වහන්සේ ප්‍රදාන සියලු මහා සංඝරත්නයට ආශිර්වාද කිරීමත් දිදුල මාධ්‍ය ජාලේ කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීමටත් ඒ අත්ව බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම යහපත අභිවෘද්ධිය සිත සාන්තියම සැලසේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. කාන්ති ස්වර්ණලතා මහත්මියට උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. විමුක්ති සාලුක එවැගේම සමුදිත මෝක්ෂා යන දූපුතුන්ට ආශිර්වාද කරලා තියෙනවා. ඒ දරුවන්ගේද මේ විශාල ධර්ම දානමය පින්කමක් අද සිද්ධ කළේ. විශාල පිරිසක් ලංකාවේ ලෝකයේ ඉඳලා අද මේ උතුම් පොහෝ දවසේ විශාල පිරිසක් ආධ්‍යාත්මිකව මේ සාකච්ඡාවට මේ වැඩපිළිවෙලට එකතු වෙනවා. ඒක සුළුපටු පිනක් නෙමෙයි. ඒක මෙපමණයි කියලා ලඝු කරන්න බෑ. මොකද අපි මේ කතා කරපු දහම් කතාව විමුක්තිය සම්බන්ධ පණිවිඩයක් මිසක් අපේ පුද්ගලික කතාවක්වත් පින ගැන ආවර්ජනයක්වත් නෙමෙයි ඇත්තට. ඒකයි මේක වටින්නේ. සසර අභිනන්දනයක් අපේ වචන මාත්‍රයකවත් තිබුණේ නැහැ මේ කතාව අතර. ඒ නිසා මේක ඊටාම වැදගත් දහම් කතාවක්. මින් රැස් වුණා වූ සියලු පුණ්‍ය ශක්තිය විමුක්ති සාලුක එවැගේම සමුදිත මෝක්ෂා යන දූපුතුන්ට ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව සැලසේවා දීර්ඝායුෂ සැලසේවා. ඊටාම ඉක්මනින් ජීවිත අවබෝධයේ පිණිස මේ කුසල් මහෝපකාරී වේවා. පරලෝ සැපත් ස්වාමි පුරුෂයාණන් වන ධර්මසිරි මහත්මයාටත් ඩී.එම්. හිං අම්මා මෑණියන්ටත් සිරිවර්ධන පියතුමාටත් භවගාමී ජීවිතයේ සුවපත් වේවා ආයති භවයේ සුවපත් වේවා සංසාර ගමනේ කෙලවර උතුම් නිවන් පිණිසම මේ කුසල් මහෝපකාරී වේවා කියලා අදිෂ්ඨාන කරනවා. පවුලේ මියගිය සියලු ඥාතීන්ට අනුමෝදනා කරලා තියෙනවා.
කාන්ති ස්වර්ණලතා මහත්මියගේ නමින් මේ ගිය සියලු ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. මේ ධර්ම දාන වැඩසටහන් මාලාවට දායකත්වයේ ලබා දෙන සියලු දෙනාට මේ කුසල් නිවන් දොරටුවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් දොරටුවක්ම වේවා. අද ඊතා විශේෂ දවසක්. මේ රූපවාහිනිය විකාශිත දිනය ඊටාම විශේෂයි. ඒ තමයි ලංකාදීපයේ අපගේ ගුරු දේවෝත්තම වූ අපගේ අසහාය ගුරු දේවයන් වහන්සේ වන මුළු ලංකා වාසීන්ම ණය ගැති වෙච්ච ඒ මිහිඳු මහරහතන් වහන්සේට සදා ණය ගැති අපි. උන්වහන්සේ ලංකාවට වැඩියම යා ඉන්දියාවට ගිය වගක් මතක නැහැ. ගිහින් නැහැ ලංකාවට වැඩියට පස්සේ. Tamanගේ ජීවිතේම කැපකරී ලංකාවේ සද්ධාවන්ත ජනයා වෙනුවෙන්. අපගේ මිහිඳු මහරහතන් වහන්සේටද හෙලා අටුවා සිංහලට පරිවර්තනය කොට ලංකාවේ භික්ෂුවට ඒවා කටපාඩම් කොට ලංකාවේ බුද්ධ ශාසනය ස්ථාපිත කොට වදාළ මිහිඳු මහරහතන් වහන්සේටද අපගේ নমස්කාරය වේවා. සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියන අදිෂ්ඨානින් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවතුනි, ඔබ මෙලෙසින් ශ්‍රවණය කරන්නට යෙදුණු මේ උතුම් සදහම් දේශනාව මෙහෙවා වදාළ පින්වත් දේශකයන්න් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි උතුම් උදාරතර වූ ශාසනික සේවාවන් වල නියැලෙන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්ය, වාසනාව, නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ ශ්‍රී සම්පන්නිය ලැබේවායි අප සාදු නහදනම් ප්‍රාර්ථනාවන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් සදහම් දේශනාව සඳහාද පින්බර වූ දායකත්වයෙන් කටයුතු කරනු ලබන මේ සදහැවතුන් අද දවසේදී බලාපොරොත්තු වන්නා වූ සියලුම යහපත් අරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සමුත් වේවා. ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී ඔබ සියලුම දෙනාගේ යහපත් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා යන බලාපොරොත්තුන් පෙරදැරිව ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාව මගින් ඔබ වෙත සංවේදනය කරන මේ පැයට නියමිත උතුම් දායකත්ව සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත් කරනවා. ඔබ සියලුම දෙනාට ජය ශ්‍රී මහා බෝසත්ණන් පිහිටයි.